ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ප්‍රාර්ථනා කරනවා සමීරට මට විතරක් නෙවෙයි රටට මුළු ලෝකයටම ලෝක සත්‍යයටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අද අප්‍රේල් මාසයේ 3 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල මොනවද කියලා විමසන්න සූදානම්. අද මේ sannivedanයේ යෙදෙන අපි ඉතිහාසයේ පිරික්සා බලද්දී ඉතිහාසයේ නෝට් පොත මොකක්ද ලියාගෙන තියාන්නේ අද වගේ දවසක කියලා ඉතිහාසයේ පිරික්සලා බලද්දී අප්‍රේල් මාසයේ 3 වෙනිදාවක 1860 අවුරුද්දේ අද වගේ දවසක ආරම්භ කරලා තියෙනවා මේ පෝනි එක්ස්ප්‍රස් කියලා පණිවිඩ සේවාවක්. පෝනි එක්ස්ප්‍රස් කියලා පටන් ගන්නේ අශ්වයන් යොදාගෙන මේ පණිවිඩ සේවාව පටන් ගත්ත නිසා. ඒ කාලේ හැටියට ඒ කියන්නේ 1860 වගේ කාලෙකදී අශ්වය මගින් යන පණිවිඩ හුවමාරුව තමයි වේගවත්ම කියලා හිතුවේ. ඊට පස්සේ 1973 අද වගේ දවසක මාටින් කූපර් ප්‍රකට සමාගමක ප්‍රකට ජංගම දුරකථන අදටත් වෙළඳපොලේ තියෙන නිසා ඒ නම කියන්නේ නැහැ. ප්‍රකට ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක මාටින් කූපර් ප්‍රධානියා ඔහු මුල්ම වතාවට ලෝකේ ජංගම දුරකථනයෙන් මොබයිල් ෆෝන් එකකින් සංවාදයක් පවත්වනවා. ඒ 1973 අවුරුද්දේ. එතකොට අර පෝනින්ගෙන් පණිවිඩ හුමාරු කරා 1973 වෙද්දී ඔන්න ජංගම දුරකථනයේ මුලින්ම පණිවිඩ හුමාරු කරන්න පටන් ගන්නවා. අද මේ 2021 අවුරුද්දේ. එහෙම බැලුවාම අවුරුදු 161ක් විතර අර මුලින්ම අශ්වයන්ගෙන් පණිවිඩ හුමාරු කරතන දක්වා එතන ඉඳලා මේ දක්වා ඇවිල්ලා තියෙනවා. මේ අවුරුදු 161 ඇතුළේදී කොයිතරම් පණිවිඩ හුමාරු කිරීමේ වේගය වැඩි වෙලා තියෙනවද කියලා හිතනවා සමීර. දැන් වෙන එකක් තියා අපි මේ උදේ පාන්දර ලෝකේ කොවිඩ් තත්ත්වය කුමක්ද කොච්චරක් රෝගීන් වාර්තා වෙනවද කියලා මේ සියල්ල අපි දැන් සොයා බලන්නේ ජංගම දුරකථනයේ ඔස්සේ මේ තොරතුරු තාක්ෂණය කොයිතරම් දුරට අපිව යාවත්කාලින කරනවද ඒ කියන්නේ පණිවිඩ හුවමාරු කරගැනීමේ වේගය මේ මිලි සෙකන්ඩ්ස් ගණනක් තප්පරේනුත් අණු කොටස් ගණනක් දක්වා කෙටි වෙලා තියෙනවා. ලෝකෙ පුරා මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා 13 කෝටි 7,98,205ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් ග්‍රීනිච් වේලාවෙන් ගත්තාම 28 වෙනි මිනිත්තුවේ තමයි යාවත්කාලන කරන්නේ. ඒකට පැය 5 විනාඩි 20ක් එකතු කරලා ගත්තම ලංකාව වේලාවෙන් කීයටද මේක යාවත්කාලන වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. 13 කෝටි 7,98,205ක් කොවිඩ් ආසාදිතයන් ලෝක පුරා වාර්තා වෙනවා. ඒ වගේම 28,50,044ක් මිය ගිහිල්ලා තිබෙනවා. 28,50,044ක් මිය ගිහිල්ලා තියෙනවා. ලෝක පුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අතින් තවදුරටත් ඉදිරියෙන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය, 2ට ඉන්නේ බ්‍රසීලය, 3ට ඉන්නේ අපේ අසල්වැසි ඉන්දියාව. ලෝකේ තත්ත්වය ඕකයි සමීර. ආයුබෝවන් සුබ උදෑසනක් කියලා නැවත වතාවක් කියනවා. ආයුබෝවන් කියන සුබ පැතුම ආශිර්වාදයේ දවසේ කී වතාවක් කිව්වත් පාඩු නැහැ. ලංකාවේ තත්ත්වය කොහොමද කියලා දැනගන්න කැමතියි. ඔව් දිනුෂ සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඔබ කිව්වා වගේම ආයුබෝවන් කොයි තරම් කිව්වත් පාඩු වෙන්නේ නැහැ. ආයුබෝ වෙනවා. ඉතින් අපි ඒකත් එක්කම මේ පණිවිඩයත් එක්කම අපි බලාගෙන ඉන්න හැමෝටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරමින් ලෝක තත්ත්වය පිළිබඳව දිනුෂ සඳහන් කළා. ඒ සඳහනත් එක්කම අද වන විට අපේ රට තුළ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය පිළිබඳවත් අපි තොරතුරු වාර්තා කරනවා. අද ඉඳලා දිනුෂ හරියටම තවත් දවස් 10කින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ අලුත් අවුරුද්ද උදා වෙනුවෙන් අද සෙනසුරාදා දවසෙත් බොහෝ දෙනෙක් කඩසාප්පු වලට රෙදි පිළිගන්න එහෙම දැන් යන්න සූදානම් වෙනවා ඇති. අද උදෑසන ඉඳලම මේවට වැඩසටහන් හදා ගන්නවා. හැබැයි ආරක්ෂකංශ සෞඛ්‍යාංශ මේ සියලු දෙනාම ලබා දෙන උපදෙස් තමයි තවමත් කොරෝනා රෝගී තත්ත්වය රට තුළ තිබෙන නිසා ඒ ආසාදිතයන් රට තුළින් හමුවන නිසාවෙන් පරිස්සම තියාගන්න ඕනේ. නිරෝධායන නීති සියල්ල අනුගමනය කරන්න ඕනේ කියන පණිවිඩය තමයි අපි උදෑසනම ලබා දෙන්නේ. අපි ඒ පණිවිඩයත් එක්ක අද වන විට රට තුළ 93,128 දෙනෙක් රෝගීන් වාර්තා වී තිබෙනවා. ආසාදිතයෝ වාර්තා වී තිබෙනවා. ඒ වගේම තමයි සුව වූ පිරිස 89,701ක් දක්වා වැඩි වී තිබෙනවා. ඉතින් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන 102ක ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2856ක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඊයේ දවස් වලට දිනුෂ 211 දෙනෙක් අලුතින් ආසාදිතයෝ වාර්තා වෙනවා. ඒ වගේම රට තුළ මරණ 571ක් අවාසනාවට වාර්තා වී තිබෙනවා.
මෙන්න මේ තත්ත්වය ඔබ තේරුම් අරගෙන අද දවස වන විට අපි අර මුලින්ම සඳහන් කළා වගේම කඩසාප්පු වලට රෙදි පිළිගන්න ඒ වගේම ජනතාව වඩා ඒකරාශී වන තැන්වලට යාමෙන් ටිකක් වළකිනවා නම් එහෙම නැත්නම් ඒ යන තැන්වලදී පරිස්සම තියාගෙන ගියොතින් ඔබට කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීමට ඉඩ කඩ ලැබෙනවා. ඒ නිසා කල්පනාවෙන් ඉන්න ඒ වගේම නිරෝධායන නීති මේ සියල්ල අනුගමනය කරන්න කියලා තමයි අපි ඔබට සඳහන් කරන්නේ. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අජිත් රෝහණ මහතා නිතරම සඳහන් කරන කාරණය තමයි නිරෝධායන නීති සියල්ල අනුගමනය කරන්න. එහෙම නැත්නම් නිරෝධායන පනත යටතේ අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. දැනටත් මේ මොහොත වන විටත් 4000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තිබෙනවා. නඩු පැවරීම් කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ කල්පනාව සහ ඔබේ පරිස්සම ඔබ තියාගන්න. නැත්නම් නිරෝධායන පනත යටතේ ඔබ නිරෝධායන නීති රැහැනට හසු වන පුද්ගලයෙක් බවට පත් වේ. සමීර දැන් ඔය කතා කරගෙන යන්නේ මේ කොවිඩ් තත්ත්වය මර්ධනය කරමින් පවතිනවා. හැබැයි අපිට ලොකු වගකීමක් තියෙනවා සාප්පු සවාරියද්දී කොවිඩ් ගෙදර නොගෙනියන්න. ඒ කියන්නේ ගෙදර ගෙනියන්නේ අපි ගන්න ඇඳුම් පැළඳුම් ටික, එහෙම නැත්නම් තෑගි භෝග ටික, එහෙම නැත්නම් ගෙදරට ඕන කරන අවුරුද්දට ඕන කරන බඩු ටික මිසක් කොවිඩ් ගෙදර අරන් යන්න එපා කියලා. දැන් සමීර කිව්වනේ ඊයේ දවසට ලංකාවෙන් වාර්තා වෙන නව ආසාදිතයන් සංඛ්‍යාව 211 කියලා. එහෙම කිව්වම මම නිකමට බැලුවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කොහොමද කියන්නේ ඊයේ දවස තුල වාර්තා වෙන අලුත් රෝගීන් සංඛ්‍යාව ලෝක තත්ත්වයේ. එතකොට ලෝකේ 6,33,206ක් ඊයේ දවසට අලුතෙන් වාර්තා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ 68,208යි. ඊළඟට බ්‍රසීලයේ ඊයේ දවසට විතරක් 69,692ක් වාර්තා වෙනවා. ඉන්දියාවේ 89,019ක් වාර්තා වෙනවා. දිනකට වාර්තා ඊයේ දවසට. එතකොට ලංකාවේ වාර්තා වෙන්නේ 211යි. ඒ කියන්නේ කොවිඩ් වසංගතයේ ලෝම වෙලාගෙන තියෙනවා. හැබැයි අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේක කළමනාකරණය කරගන්න. ඒ නිසා තමයි 211 වගේ අගයක ඉන්නේ. ඒ වගේම දැන් ඊයේ දවසේදී අපි වාර්තා කළා ජාතික පුවත්පත්වල තිබුණ සමීර මේ IDH රෝහලේ රෝගීන් සංඛ්‍යාව භාගයක් අඩු වෙලා 150කින් අඩු වෙලා තියෙනවා. දැන් දිනෝෂ අපි දැන් මේ කතා කරන මොහොතේදී ගිය අවුරුද්දේ අපි කොවිඩ් එහෙම නැත්නම් නිරෝධායන ඇඳිරි නීතියත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. හැබැයි අපිව අර ඔබ සඳහන් කළ ආකාරයට කළමනාකරණය කළා මේ කොවිඩ් පාලනය කළා යම් තැනකට ගෙනල්ලා දීලා තියෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද එළඹෙන වෙසක් උත්සව සමයක් අපිට එන්නේ. ඒ නිසා ඒ සියල්ල අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ අපි පරිස්සම් වුණු තින් සහ අපි කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීමත් එක්ක. ඉතින් මේ පණිවිඩය තමයි අපි අද උදෑසන ඔබට ලබා දුන්නේ. අපි ඊළඟට සූදානම් වෙන්නේ දිනුෂ අද දවසේදීත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ සතියග පත්තර මේන්තුව තුලින් අපිට ලැබෙන පොතක් පිළිබඳව තොරතුරු වාර්තා කරන්න සූදානම්ව තිබෙනවා. පොත් විශාල ප්‍රමාණයක් අපිට ලැබෙමින් තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා සතියග පත්තර මේන්තුවට ඔබ ලියපු පොත අපිට එවන්න. අපි සූදානම් ඔබේ පොතට සාධාරණයක් ඉටු කරන්න. ඔබ ඒ වෙන මහන්සිය එහෙම නැත්නම් පොතක් ලියන්න මහන්සි වෙනවා. ඒ මහන්සියට සාධාරණයක් කරන්න සතියග පත්තර මේන්තුව තුලින් අපි සූදානම්. දිනුෂ අද දවසේදී අපිට පොතක් ලැබිලා තියෙනවා. අපි ඒ පිළිබඳව අද උදෑසනම සඳහන් කරමු. ඔව් සමීර කිව්වාගේ දැන් අපේ මේ සතියන්ත පත්තර මේන්තුවේ නිෂ්පාදකතුමා මේ සම්මානනීය මාධ්‍යවේදියෙක් දුෂන්ත ඉතා කැමති මේ කාරණාවට විශේෂයෙන්ම මේ නම තියෙන ලේඛකයන්ටත් වඩා ආධුනික ලේඛක ලේඛිකාවන්ට ඉඩක් දෙන්න ස්වාධීන රූපවාහිනියේ මේ මිනිත්තු 2-3 හෝ ප්‍රයෝජනකට ගන්න ඕනි කියන ස්ථාවරයේ තමයි ඔහු ඉන්නේ. අලුත් පරම්පරාවට අත දෙන්න, අලුත් පරම්පරාවක් හදන්න කැමැත්තක් තියෙන නිෂ්පාදකයෙක්. ඔව්. එතකොට අද අපි මේ තෝරගන්න කෘතියත් එහෙම මේ මීට කලින් ඔබ වැඩිය නම අහලා පුරුදු නැති රචිකාවකගේ කෘතියක්. දැන් මේකට පූරිකාව හොයද්දි මට ඊයේ පෙරේදා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්මයා දිනමින පුවත්පතට ලොකු සාකච්ඡාවක් ලබා දෙමින් කියා හිටියා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් තියෙන්නේ දරුවගේ ඔළුවට බලෙන් එක එක දේවල් පටවන අධ්‍යාපන ක්‍රමයක්. හැබැයි අධ්‍යාපන ක්‍රමයේ අරමුණ වෙන්න ඕනේ දරුවගේ ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න. හරිද? ඔව්. දිනුෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කීපයක්ම කරුණු 9කින් සමන්විත ප්‍රතිසංස්කරණ කරුණු දැන් ඒ අතර තියෙන ප්‍රධාන කාරණයක් තමයි සමීර ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්මයා කිව්වා අධ්‍යාපනයෙන් බිහි වෙන පුරවැසියා ජාතික ආර්ථිකයට ශක්තියක් වෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. මෙතන වචනය ඇත්තන ජාතික කියන වචනේ. ජාතික ආර්ථිකයට ශක්තිමත් වෙන්න ඕනේ. ඔහොම ඔය පියවර 6 එක කාරණාවක් තමයි රටට ආදරය කරන මේ රටේ හද ගැස්ම දන්න සුබාදහම හඳුනන එහෙම පුරවැසියෙක්
සතුටක් එනවනේ. ඒ වගේම අර සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන වගේ සතුටින් ජීවත් වන පවුලක සමාජිකයෙක් බවට පත් කිරීමත් මේක කවදාවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුතේ හොඳට ඉගෙන ගනින් ලොකු පඩියක් ලැබෙන රස්සාවක් කරපන් කියලා කිව්වා මිසක් සතුටෙන් ජීවත් වෙන්න ඉගන්නන්න ඕනේ කියන කාරණාව කිව්වේ නැහැ. අද මේ තෝරගන්න මේ යොවුන් නවකතාව ජයග්‍රහණය කියන යොවුන් නවකතාව හඳපානා කළ දෑ රත්නායක කියන ලේඛිකාව රචනා කරන්නේ යොවුන් පරපුරට මේ දායාදේ ලබා දෙන්නේ. අර සුනිල් ජයන්ත නවරත මහත්මයා කියපු අරමුණු කීපයම මේ පොතේ තියෙනවා කියලා මට හිතුණා සමීර මේ පොත කියවද්දි. ඇත්තටම දැන් යොවුන් නවකතා කියවපු කාලේ ඉවරයිනේ අපි. මඩොල් දුව කියෙව්වා, කල්ලන් දුවේ මුතු කොල්ලේ කියෙව්වා. හරිද? හැබැයි මේ පොත කිව්වන් පස්සේ නිකන් එක රැයින් කියවලා ඉවර කරන්න හිතක් ආවා. යොවුන් නවකතා නොකියවන කාලෙක උනත් මේ පසුබිම් වෙන්නේ ඇල්ලවැල්ලවාය ප්‍රදේශය. ඒ කියන්නේ ගැමි පරිසරය සමග මුසු වෙච්ච කතාපුවතක් එන්නේ. කතාපුවතක්. එතකොට ඇල්ලවැල්ලවාය ප්‍රදේශයේ දරුවෝ ගත කරන ජීවිතයේ දුෂ්කරතා මේකේ අයියා කෙනෙක් සහ නංගි කෙනෙක් මේ නිකන් දැඩි උනන්දුවක් තියෙන අදිෂ්ඨානයක් තියෙන පවුල ගොඩනගන්න ඕනේ කියන අදිෂ්ඨානයේ තියෙන අයියා කෙනෙක් සහ නංගි කෙනෙක්ගේ කතාවක් තමයි මේගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා දැන් අම්මට තාත්තට රස්සාවක් කරගන්න බෑ තාත්තා උත්පල වෙලා ඒ නිසා මොකද මේ මිඩිස් කඩන්න ගිහිල්ලා ඒ පළාතේ දරුවන්ගේ අමතර ආදායම උපයන ක්‍රමයක් තමයි බඩේරිඟු කඩන එක බඩේරිඟු කාලෙට මිඩිස් කඩන්න යන එක පාසල් ගිහිල්ලා ඇවිල්ලා ඔය කටයුතු වලට කොහොමද දායක වෙන ඔය ගැමි පරිසරයක හැදෙන ළමයි. එතකොට එහෙම ගිහිල්ලා එද්දි අකරතැබ්බයකට මුහුණ දෙනවා. මේ අකරතැබ්බය ඔවුන් ජය ගන්නවා අන්තිමට මුළු ගමම දිනන ජයග්‍රාහී ගමනකට මේ දරුවෝ දෙන්න යනවා. ඒක තමයි පදනම් වෙන්නේ හඳපානාගල දයාරත්නායකගේ ජයග්‍රහණය කියන යොවුන් නවකතාවේ. සමීර මේ අවුරුදු කාලේනවා අවුරුද්දට පොතක් තෑගි දෙන්න, අවුරුදු නැකතට පැලයක් හිටවන්න, අවුරුද්දට අර සීනි සහිත කෑම ගෙවල් වලට අරන් යනවට වඩා පැලයක් අරන් යන්න, මේ වගේ පොතක් අරන් යන්න මේ සම්ප්‍රදායන් අපිට පටන් ගන්න පුළුවන්. ඔව් ඔක තමයි දිනුෂ් එහෙමනම් අපි අද දවසේදී ජයග්‍රහණයේ යොවුන් නවකතාව ඔබට තිලන කරේ අද දවසේදී සතියක පත්තරමේන්තුව තුලින්. අපි සූදානම් අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න. අපි මුලින්ම ප්‍රධාන සිරස්තල දෙසට අවධානය යොමු කරමු. අපි සූදානම් වන්නේ සතියක පත්තරමේන්තුව තුලින් ප්‍රධාන සිරස්තල දෙසට ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන අවධානය යොමු කරන්න. ඒ අනුව දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි අපි උපුටා ගන්නේ. මුලින්ම දිනමින වාර්තා කරන අද දවසේදී ජාතික පුවත්පතේ මුල් පිටුවේ කෝටි ගණනක මත්කුඩු රැගත් තවත් යාත්‍රාවක් ඉන්දියාව ඇතුළු රටවල් රැසක් අවධානයෙන් කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. මුල් පිටුවට අරගෙන එනවා ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට තමයි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් ලියන වාර්තාව. රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබෙන ශ්‍රී ලංකාවට අයත් බව කියන තවත් යාත්‍රාවක් පිළිබඳව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම නාවිකාංශ දැඩි අවධානය යොමු කර ඇතැයි විදේශ තොරතුරු වාර්තා කරයි කියලා මුල් පිටුවට එනවා. අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන හෙරොයින් ජාවාරම්කරුවන් වෙත මේ යාත්‍රාව මගින් හෙරොයින් සැපීමට සැලසුම් කර ඇති බවත් අන්තර්ජාතික මුහුදු සීමාවේදී මේ හෙරොයින් තොගේ තැරැව්කරුවන්ට දෙනු ඇති බවත් කියලා තියෙනවා. මෙලෙස අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන හෙරොයින් ජාවාරම ඍජුව සම්බන්ධ වූ ශ්‍රී ලාංකික පිරිසක් සහ බෞද්ධ යාත්‍රා දෙකක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධව කරන පරීක්ෂණවලට ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ සහායත් අරගෙන තියෙනවා කියලා තමයි දිනමින මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. දිනුෂ. සමීර අවුරුද්දට තෑගි භෝග ගෙනිච්චට කමක් නෑ ගමට, අවුරුද්දට මනුස්සකම ගෙනිච්චට කමක් නෑ ගමට. හැබැයි අවුරුද්දට කොවිඩ් ගෙනියන්න එපා කියලායි සෞඛ්‍ය බලධාරීන් කියන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සුජිත් හේවාජූලිගේ වාර්තා කරනවා. සුජිත්ගේ වාර්තාව අනුව අවුරුද්දට ගමේ යන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ කියලා වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා පවසනවා. අලුත් අවුරුදු සමයේදී ගම්බිම් බලා යන ජනතාව අතුරින් යම් පිරිස් අහඹු ලෙස තෝරාගෙන ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොළඹ සිට පිටපළාත් සඳහා යන ප්‍රධාන මාර්ග කිහිපයකදී මේ ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරී කණ්ඩායම් කිහිපයක් එම ස්ථානවලට යොමු කිරීමට පියවරගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යාංශයේ සුදත් සමරවීර මහත්මයා සඳහන් කර සිටින්නේ.
ඔව් අපි ඊළඟට තවත් සිරස්තලයක් දෙසට අපිට අවධානය යොමු කරන්න පුළුවන් දිනුෂ ඩේලි මිරර් සහ ඩේලි නිවුස් අපි ළඟ තියෙනවා. ඔව් එකිනෙකට සම්බන්ධ කතා තියෙන නිසා ඩේලි මිරර් පුවත්පතට අවධානය කරනවා. ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ AstraZeneca vaccine එක පිළිබඳව එන්නත පිළිබඳව ශ්‍රී ලංකා engages India through diplomatic channel. ශ්‍රී ලංකාව ඉන්දියාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනගාගෙන තිබෙනවා. හේතුව මේ වන විට මේ AstraZeneca එන්නත ලැබීම පිළිබඳව යම් දෙගිඩියාවක් තියෙනවා කියලා සමාජ මාධ්‍යත් වාර්තා කර තිබුණා. ඒ තමයි ඉන්දියාවේ ආසාදිතයන් ප්‍රමාණය වැඩිවීමත් එක්ක ඉන්දියාව තීරණය කළා ඔවුන්ගේ රටේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් AstraZeneca එන්නත අපනයනය කිරීම තහනම් කරන්න විදේශ රටවලට දෙන එක නතර කරන්න තීරණය කළා. හැබැයි ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මාර්ගයෙන් විසඳුමක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන මහත්මයා කරන ප්‍රකාශය තමයි අද ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන කැලුම් බණ්ඩාරයි මේ වාර්තාව ගෙන ඉන්නේ. ශ්‍රී ලංකාව ඉන්දියාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතාවක් ගොඩනගාගෙන මේ එන්නත ලබා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනවා කියලා මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කරනවා. ඔව් දිනුෂ දැන් අපි ඊයේ දවසේදී දැක්කා චන්න ජයසුමන මහාචාර්යවරයා සඳහන් කරන කාරණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයා ඔව් සඳහන් කරා දැන් මේ එන්නත නොලැබුණත් එහෙම නැත්නම් අපිට එන්නත් තව රටවල් ගණනාවකින් ලැබෙමින් තිබෙනවා. මේකට අනවශ්‍ය බියක් රට තුල නිර්මාණය කරන්න විපක්ෂය සූදානමින් ඉන්නවා. ඒ කියන්නේ අපි දකිනවා චීනයෙන් ලැබෙන සිනෝෆාම් එන්නත ඒ වගේම මේ වගේ එන්නත් කීපයක්ම රටවල් වලින් අපිට රුසියාවෙන් ස්පුට්නික් එන්නත මේ එන්නත් පිළිබඳව අනිසි බියක් රට තුල නිර්මාණය කරන්නත් විපක්ෂ කණ්ඩායම උත්සාහ කරනවා කියලා තමයි ඔහු එහිදී සඳහන් කරලා තිබුණා. ඔව් දැන් එන්නත් කිව්වහම තේරුම් දෙකක් ගන්න පුළුවන්. එන්නත් තව ගොඩක් අය ඉන්නවනේ. තව ආපු අයත් ඉන්නවා එන්නත් ගොඩක් අය ඉන්නවා. ඒ තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ ඥාතීන් මේ වෙනකොට ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. පහුගිය දවස්වල කතා වුණා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මේ අය වෙනුවෙන් කරන සුබ සාධන වැඩ පිළිවෙල මොකක්ද කියලා. අද ඩේලි නිවුස් පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ මොහමඩ් රසුල්ඩීන් වාර්තා කරනවා 14 hotels to accommodate 30,000 repatriated migrant workers. ලංකාවට නැවත පැමිණෙන රටවිරුවන් සඳහා හෝටල් 14ක් තෝරාගෙන 30,000කට අධික රටවිරුවන් පිරිසකට නොමිලේ ඔවුන් නිරෝධායනය කිරීමේ කටයුතු සිදු කරනවා කියලයි වාර්තා කර සිටින්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශක මංගල රන්දෙනිය මහත්මයා. මංගල රදලියගොඩ කියලා කියන්නේ මේ අපේ ප්‍රවෘත්ති කළමනාකාරතුමා මංගල රන්දෙනිය මහත්මියට දක්වමිනුයි ඩේලි නිවුස් පුවත්පත මේ පුවත වාර්තා කර සිටින්නේ. ඒ අනුව සාමාන්‍යයෙන් මීට කලින් මේ අපේ රටවිරුවන්ට ලංකාවට එන්න රුපියල් ලක්ෂ 4ක විතර වියදමක් ගියා තමන්ගේ ගුවන් ටිකට් පතට ඊට පස්සේ නිරෝධායන කටයුතු වලට මේ සමස්ත වියදමම දරන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම පහුගිය සතිය වෙද්දී රජය තීරණය කළා විදේශගතව සිට ලංකාවට එන උදවියගේ නිරෝධායන කාල සීමාව දවස් 14 සිට දවස් 7 දක්වා අඩු කරන්න. මේ සමස්ත වියදමම විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී දරන සමස්ත වියදමම විදේශ සේවා නියුක්ති කාර්යාංශය දරනවා කියලා කියනවා. හැබැයි අර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රට ගියපු අයට තමයි මේ වාසිය සැලසෙන්නේ. එතකොට රට යනවා නම් ඉස්සරහට උනත් නිසි ක්‍රමවේද අනුගමනය කරන එක තමයි වටින්නේ සමීර. හොරෙන් ගියාට මේ දේවල් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි දිනුෂ කියන්නේ. දිනුෂ අපි ඊළඟට දිව ඉන්න පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ රටවිරුවන් ඔය බොහෝ දේවල් රට ඉඳලත් අපේ රට වෙනුවෙන් කරනවා. අපි දැක්කා පසුගිය කාලවකවානුවේදී LTT ඩයස්පෝරාව ක්‍රියාත්මක වන කාලේදී රට ඉඳලා කොයිතරම් සේවයක් අපේ පිටරට ගිය අපේ විදේශිකයෝ ශ්‍රී ලාංකිකයෝ එහිදී කරාද කියන කාරණේ. දැන් දිවයින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ තමයි ශ්‍රී ලංකාව දෙමළ ඩයස්පෝරා සංවිධාන 7ක් තහනම් කරයි 388 දෙනෙකුට රටට ඇතුළු වෙන්න බැහැ කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. මේ විදිහට සටහන අරගෙන එනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් ඊයේ නිකුත් කරා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ එන්නේ. බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු විදේශයන්හි ක්‍රියාත්මක සංවිධාන 7ක් සහ ඒවායේ ක්‍රියාකාරීන් 388 දෙනෙකුට මේ විදිහට තහනම් පනවා තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. LTT ත්‍රස්තවාදීන්ට යුද්ධය නිමාවීමෙන් පස්සේ රටින් පිටත
ඊලාම් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සහ විදේශගත කොටිහිතවාදී ද්‍රවිඩ ඩයස්පෝරාවේ කටයුතු කෙරී අවධානය යොමු කළ එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ඉක්ුත් 2014 වසරේදී පමණ මෙම සංවිධාන සහ පුද්ගලයන් රැසක් තහනම් ලැයිස්තුවට එක් කිරීමටත් කටයුතු කරා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. දිවයින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ දෙසටයි අපි අවධානය යොමු කළේ. ශ්‍රී ලංකාව දෙමළ ඩයස්පෝරා සංවිධාන 7ක් තහනම් කරලා තියෙනවා. 388 දෙනෙකුට රටට කිසි ලෙසකින්වත් ඇතුළු වෙන්න බැහැ කියලා තමයි එහි සඳහන් කර තිබෙන්නේ. සෙනසුරාදා දවසට ගොඩක් පත්තර අඩුයි සතිය අනිත් දවස්වලට එන පත්තර ප්‍රමාණය එක්ක ගත්තම. ඒ නිසා ප්‍රධාන සිරස්වල සියල්ලම වගේ ආවරණය කළා. සෙසු පුවත්වලට අවධානය යොමු කරමු. ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා ජමිලා හුසේන්ගේ වාර්තාවක්. ප්‍රශ්නයක් සහිතව ප්‍රශ්නාර්ථයක් සහිතව මේ සිරස්වලේ වාර්තා කරන්නේ will Sri Lanka face shortage of vaccine for second dose. දෙවන මාත්‍රාව ලබා දීමේදී අපිට හිඟයක් වෙයිද මේ එන්නතේ හිඟයක් පවතීද කියන ප්‍රශ්නයයි මතු කර සිටින්නේ. හේතුව තමයි සීරම් ආයතනය දන්වා තිබෙනවාලු SPC එකට මේ සැපයුම తాවකාලිකව අත්හිටුවනවා කියලා. ඒ නිසා ලැබීමට නියමිත මාත්‍රා ලක්ෂ 5 අප්‍රේල් මැයි මාසේ ලැබෙන එකක් නැහැ කියලයි ජමිලා හුසේන්ගේ මේ වාර්තාව කියන්නේ. ඒ නිසා දැනට ඉතුරුව පවතින ලක්ෂ 3ක පමණ එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීමට නියමිතයිලු. හැබැයි ඒත් එක්කම අජිත් සිරිවර්ධනගේ වාර්තාවක් ඩේලි මිරර් පුවත්පතේ තියෙනවා. සමීර ඒ තමයි ශ්‍රී ලංකා to receive remaining 500,000 jabs from India by April 10. ආමි චීෆ් කියනවා කියලා සඳහන් කර සිටිනවා. යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්ව මහත්මයා තහවුරු කරනවා නෑ අර කලින් කියපු පුවත එතකොට සත්‍යයෙන් තොරයි කියන කාරණාව එකට පදනමක් නෑ කියන කාරණාව තහවුරු වෙනවා මේ පුවත මගින්. ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඊළඟ එන්නත් ප්‍රමාණය මාත්‍රා ලක්ෂ 5 අප්‍රේල් මාසේ 10 වෙනිදා ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්ව මහත්මයා ප්‍රකාශ කළා කියලා අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. සමීර ඒක එහෙම මොන හරි ඒකට එකතු කරන්න ගියාද? ලංකාදීප පුවත්පතේ ඔය හා සම්බන්ධවම වාර්තාවක් තිබුණා දිනුෂ අපි දැක්කා. දැන් මාත්‍රාව ලබා දීම සම්බන්ධව වාර්තා කර තිබුණා. පළමු මාත්‍රාව දෙන එක සම්බන්ධව ලංකාදීපත් ඔය කතාවටම සංසන්දනය කළා ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබුණා. ඔව් මොකද දැන් සමාජ මාධ්‍යවල විවිධ කතා බහ ඇති වෙනවා. දැන් අපි දන්නවා සමීර මේ එන්නත ලැබෙන්න කලින් කිව්වා ලැබෙන එකක් නෑ ලැබෙන්නේ නෑ කියලා. හැබැයි රටවල් 130කට මේ එන්නතෙන් එක මාත්‍රාවක් නොලැබෙන තත්වයකදීවත් ශ්‍රී ලංකාව මේ එන්නත ලබා ගත්තා. එන්නත කරන වැඩපිළිවෙල ඉතාම සාර්ථකව කරගෙන යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගීමට ලක් වෙනවා මේ එන්නත කරන වැඩපිළිවෙල. හරියටම තෝර බේරගත් උදවියට මේ රෝගය පැතිරීම වැළැක්වීම පැතිරීම පාලනය කරමින් එන්නත ලබා දීමේ කටයුතු සිදු වෙනවා. දැන් ඊළඟට එන්නත ලබා දෙන්න පටන් ගත්තයන් පස්සේ කියපු දේ තමයි ඕක විඳින්න එපා මේ වගේ සංකූලතා තියෙනවා. තාමත් ඒ බිය ඇති කරලා තිබෙනවා. තවමත් ඒ බිය ඇති කරනවා. ලේ කැටි ගැසීම් වෙනවා කිව්වා මේ වගේ විවිධ බොරු ප්‍රචාරය අවුමින් තමයි ඉන්නේ. ඔව්. හැබැයි අපි දැක්ක දේ තමයි ගත්ත ප්‍රතිපත්ති තීරණය ඍජුව ඒ මත පිහිටා හිටියා. ගත්ත තීරණය හරි කියලා දැනගෙන හිටපු නිසා ඒ කිසිම චෝදනා හුලං අරව මේවා කියලා වෙනස් වුණේ නැහැ. දැන් පළමු මාත්‍රාවදීම නතර කරන්න යනවා. මොකද එන්නත් හිඟ නිසා කියලා සමාජ මාධ්‍යවල මෙව සමාජ මාධ්‍යවල සහ ඇතම් තෝරාගත් ජනමාධ්‍යවල තමයි මේක කතාබහට ලක් වෙන්නේ. ඒ අනුව රංජන් කස්සුරුගේ මේ වාර්තාව ලංකාදීප පුවත්පත කියනවා පළමු මාත්‍රාවදීම නැවැත්වීමේ තීරණයත් වෙනස් කරලා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොවිඩ්ෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අත්හිටුවීමේ තීරණය වෙනස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවර මහත්මයා කියනවා. ඒ අනුව පළවෙනි මාත්‍රාව ලබා දීම අර අවදානම් සාගත පුද්ගලයන්ට ඒකත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම දෙවෙනි මාත්‍රාව ලබා දීම අප්‍රේල් 10 වෙනිදාන් පස්සේ ආරම්භ වෙනවත් කියලා කියනවා. මේකටම අදාළ තව පුවතක් තියෙනවා. ඒක කියලාම අපි විරාමයට යනවද? ඔව් අපිට විරාමයට යන්න පුළුවන්. අලුත් අවුරුදු නෑගම් කතාව ඔබ මුලිනුත් උදෑසන සඳහන් කරා දිනුෂ ඔය කතාව අද පුවත්පත්වලත් ඒ විදිහටම ඒ තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි දැක්කා අලුත් අවුරුද්දේ යද්දී කොවිඩ් අරගෙන ගමේ යන්න එපා. ඒක තියලා යන්න කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද කොවිඩ් අරගෙන ගියොත් ගම ආයෙමත් කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරෙන්න පටන් ගනී. ඔබ කොළඹ එනකොට ගමේ කොවිඩ් තියෙන්න පුළුවන්. ඔව්. සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා අලුත් අවුරුදු නෑගම් යාමත් සීමා කරයි පවුලේ උත්සවයක් ලෙස සමරන්න සෞඛ්‍ය උපදෙස් ලැබෙනවා. එළමෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද පවුලේ උත්සවයක් ලෙස සමරන ලෙසත් එම මාර්ගෝපදේශන මාලාව මගින් දැනුම් දී තිබෙනවා. හේතුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපදේශන මාලාවක් උපදේශ මාලාවක් නිකුත් කළා. මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. ඒ අනුව අවුරුදු ගමන් බිමන් යෑම සීමා කරගන්න. එතකොට මේ සල්ලිත් ටිකක් ඉතුරු වෙනවානේ.
දිනුෂ අපිට පුළුවන් දිනමින වාර්තා කර තිබෙන තව සිරස්තලයක් ඉහළින්ම වාර්තා වෙනවා. ජනාධිපතිට ආරාධනාවක් ජනපතිට ආරාධනාවක් චීනයේ නිල සංචාරයකට ජනපතිට ආරාධනාවක් කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. චීනයේ නිල සංචාරයකට ජනාධිපතිතුමාට ආරාධනා කර තිබෙන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා මුල් පිටුවේ. මහින්ද අලුත්ගෙදර ලියන වාර්තාවක් නිල සංචාරයක් සඳහා තම රටට පැමිණෙන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් මහතා යලිත් වරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවලු. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පසුගියදා පැවති සුහද දුරකථන සංවාදයේදීද සංචාරයක් සඳහා චීනයට පැමිණෙන ලෙස ෂී ජින්පින් මහතා මෙලෙස ආරාධනාවක් කළ අතර එම ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළි අරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. මීට පෙර අවස්ථාවකද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට චීනයේ සංචාරය කරන ලෙසට එරට රජයෙන් ආරාධනාවක් ලැබී තිබුණත් ලෝකයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් එම සංචාරය සඳහා අවස්ථාවක් නොලැබුණා කියලා තමයි කියන්නේ. ඒ අවස්ථාවට යන්න බැරි වෙච්ච හින්දා දිනුෂ ආයමත් ජනාධිපතිතුමාට චීනයෙන් ආරාධනා කරලා තිනවා චීනයේ නිල සංචාරයකට එන්න කියලා. ඒ ජනාධිපතිතුමා පිළිබඳව එහෙම නැත්නම් ජනාධිපතිතුමාට ලැබුණු ආරාධනාව පිළිබඳව අපි උදෑසනම ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ලෙස වාර්තා වෙලා තිබුණා. අපි ඒ උපුටා ගත්තා. ඊළඟට අපි යනවා තව සිරස්තලයක් දෙසට දිනමිනම වාර්තා කර තිබෙනවා. මේ දිනවල අනතුරු වල වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා තමයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව දිනුෂ දිනමින වාර්තා කර තිබෙනවා ගෙවුණු පැය 24 තුල වැඩි වුණු අනතුරු සංඛ්‍යාව පිළිබඳව මහපාරේ මරණ 12ක් වාර්තා වී තිබෙන බවට තමයි තොරතුරු ලැබෙන්නේ. පැය 24ට රට තුල මරණ 12ක් වෙනවා. ඊයේ දවස් වලට අපි කොවිඩ් ගැනයි කතා කරමින් ඉන්නේ. නමුත් කොවිඩ් වලට වැඩිය භයානක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. පැය 24ක් ඇතුළත මරණ 12ක් වාර්තා වෙනවා. ඒ කියන්නේ හැම පැය දෙකකටම මාරකරිය අනතුරක් එකක් වාර්තා වෙලා තියෙනවා. දිවයින පුරා සිදු මාරකරිය අනතුරින් පුද්ගලයන් 12 දෙනෙකු ඊයේ උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුල මිය ගොස් තියෙනවා. මියගිය පුද්ගලයන් අතර පදිකයන් 5ක්, ලොරි රථයක ගමන් කළ එක් පුද්ගලයෙකු, ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයන් 4ක්, යතුරු පැදිකරුවන් 2ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා කියලා කියන්නේ. අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු සිදුවන කාල පරිච්ඡේදයේ ලෙස පොලිසිය විසින් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා නීතිගරුකව රිය පදවන ලෙසත් පදිකයන් ඉතා සැලකිලිමත්ව ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අපි දැක්කා දැන් දිනුෂ පෞගේ දිනවල මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා රතවානන්සේ පොලිස් ස්ථානාධිපතිවරයා යට කරගෙන යනවා. ඊට කලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යට කරගෙන ගියා මාර්ග පරීක්ෂාවේ හිටියේ. ඉතින් රියදුරන්ගේ නොසැලකිලිමත් භාවය තමයි මේකට ප්‍රධාන හේතුව කියලා තමයි පොලිසිය සඳහන් කරන්නේ. ඉතින් ඔබ කල්පනාවෙන් මේ උත්සව සමයේ හිටියොත් ඉතින් එහෙම නැත්නම් කොවිඩ් වලට පරිස්සම් වෙනවා වගේ මේ රියානතුරු වලිනුත් පරිස්සම් වෙන්න කියලා තමයි පොලිසිය කියන්නේ. ඔව් සමීර දැන් ඒ සිරස්තලයේ තිබුණේ මේ පැය 24ට 12යි මරණ 12යි කියලා. අපිට නිකන් අර අපි නිකන් කතා කරන භාෂාවෙන් කියනවා නම් සමීර ඔය උනේ නෑ. හරිද? පැය 24ට 12යි කියලා කිව්වට ඔය උනේ නෑ. හේතුව තමයි ඔය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාත් නිතරම අවධාරණය කරන කාරණාව තමයි උත්සව සමයේ තාම පටන් ගත්තේ නෑ. දැන් මේ සතියන්තයෙන් පස්සේ තමයි උත්සව සමය ආරම්භ වෙන්නේ. එතකොට උත්සව සමයේදී සාමාන්‍යයෙන් වාර්තා වෙන රථවාහන අනතුරු ප්‍රමාණය දෙගුණ තෙගුණ වීමක්. හරියට සංඛ්‍යාලයකන අනුව කියන්න මතක නෑ. දෙගුණ තෙගුණ වීමක්. එතකොට උත්සව සමය ආරම්භ වෙන කලින්ම පැය 24ට මාරකරිය අනතුරු 12යි කියලා කියන්නේ එහෙනම් අනාගතයේ කොයිතරම් අවදානම් සහගතද සහ අවධානයෙන් යුතුව අපි රිය පදවන්න ඕනේද? රිය පදවන විතරක් නෙවෙයි සමාජලාවට ඔය මේ පමුණු එහෙම යද්දි පේනවා පාර දෙපැත්තේ කඩේ තියෙන බඩු ගැන අවධානය යොමු කරගෙනනේ මේ shopping කරන්න හිතාගෙන යන්නේ. පාරේ සමහරලාවට යන වාහන ගැන නිනව්වක් නැහැ. එහෙම නැත්නම් earpiece දෙක කනේ මේවා ගැනත් අපි හිතන්න වෙනවානේ. අනිවාර්යෙන්ම මේ දේවල් හිතුවොතින් තමයි පරිස්සම තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට දිනුෂ දැන් උත්සව සමය ඇවිල්ලා තියෙන. උත්සව සමය පිළිබඳව තොරතුරු දිගින් දිගටම පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. උත්සව සමයත් එක්කම කතා බහට ලක් වෙන හැම කාලෙකම අප්‍රේල් මාසය වනට බඩු මිල පිළිබඳව කතා වෙනවා. සමහරක් බඩු එහෙම නැත්නම් භාණ්ඩ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදු වෙනවා. සමහරක් භාණ්ඩ මිල අඩුවීම් දක්නට ලැබෙනවා. නමුත් අවුරුදු සමයේදී මේ භාණ්ඩ ඉහළ යාමක් තමයි දකින්නේ. දැන් සතොසෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට දෙනවා කියලා රජයෙන් කියනවා. රජය සඳහන් කළා දිනුෂ පහුගිය දින ටිකේම සතොසෙන් භාණ්ඩ සහන මල්ලක් අපිට ලැබෙනවා කියලා ජනතාවට අවුරුදු සමයේදී ඒ දීර්ඝකාලීනව ලබා දීමට උත්සාහ කරනවා කියලා තමාති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. අද දිනමින වාර්තා කරනවා සතොසෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට ලැබෙන කතාව. ඔව් දැන් දුඹුරු සීනි 115කට ලැබෙනවා. ඒ වගේම රුපියල් 1000කට බඩු මල්ලක් ලැබෙනවා. රුපියල් 410ක ලාභයක් මේකෙන් තියෙනවා. ඊට අමතරව අනිකුත් බඩු අඩු කළා තියෙනවා සතොසේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට සතොස අධිකම ලාභය ලැබුවා කියලා කිව්වා පෙරේද දවසේ ඊයේ තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවකදී. ඒ වගේම සමීර දැන් මේ බඩු මිල අවුරුදු කාලෙදී වැඩි වෙන එක සාමාන්‍යයක්.
අපිට ඒකට දරා ගැනීමේ හැකියාව කොච්චරක් තියෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ලෝකේ ඒ කියන්නේ එංගලන්තේ පවා කඩබක්කේ හිස් වෙලා තියෙන මොහොතක් මේ. කඩ සාප්පුවල බඩු රාක්ක හිස් වෙලා තියෙන කාල සීමාවක් මේ. හේතුව තමයි COVID-19 නිසා ලෝකෙම සැපයුම් ජාලය අඩාල වෙලා තියෙන්නේ. නිෂ්පාදනය පහත බැහැලා තියෙන්නේ. එහෙම තත්වයකදී අපිට වෙනද වගේ පාවෙන මිලක් සැහැල්ලු මිලක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. එහෙම තියෙද්දි උනත් දැන් විශේෂයෙන්ම සතොස්ස මගින් භාණ්ඩ අඩු මිලට ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලංකාවේ මුල්ම වතාවට පෞද්ගලික සුපිරි වෙළඳසැල් ජාල සහ සතොස සම්පකාර සමිති මේ සියල්ල එකතු වෙලා සහල් රුපියල් 95ට අඩු සීමාව කියන්නේ 97 සහ 93 කියන සීමාවේ තියාගෙන එකඟතාවට පළ වෙලා තිබෙනවා. ඒ අනුව මේ බඩු මිල අහස උසට යන්න තියෙන ඉඩකඩ පවතින වාතාවරණයකදී වුණත් ලෝකේ බොහෝ රටවල් වල මිනිස්සු කන්න බොන්න නැතුව කොවිඩ් තත්ත්වය නිසා පීඩාවට පත් වෙද්දී වුණත් භාණ්ඩ මිල අඩු මිලක පවත්වාගෙන යාම සඳහා කරන උත්සාහය පිළිබඳව ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා අවධාරණය කළා. දුඹුරු සීනි දේශීය වශයෙන් නිෂ්පාදනය කළා. දැන් මේ දිනවල දුඹුරු සීනි වල වෙළඳ පොලේ මිල රුපියල් 165 50ත් අතර වෙනවා සීනි කිලෝවක්. අපි ලබන සතියේ ඉඳන් සතොස හරහා දුඹුරු සීනි කිලෝවක් අලෙවි කරනවා රුපියල් 115ක. වෙළඳ පොලේ පවතින මිලට වඩා විශාල මිල අඩුවකට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි වෙළඳ පොලට නිකුත් කරනවා අපි ලබන සඳුදා සිට. විශාල වාසියක් විශේෂයෙන් රස කැබිලි වර්ග හදන පාරිභෝගිකයන්ට ලැබෙනවා. අවුරුදු 3ක් ගෙවල් වල තිබිච්ච ගම්බිරිස් අපි කුළුබඩු සංස්ථාව හරහා ගත්තා. ඒ ගත්තා වගේම ඉදිරි කාලේ දැන් තියෙනට වඩා අඩු මිලකට සතුස හරහා ලබලා දෙන්න අපි කටයුතු කරනවා. ඒකට අපි කුළුබඩු සංස්ථාව ස්ථාපිත කරා. මෙතෙක් කල කුළුබඩු සංස්ථාව නමට තිබුණා. ඒක ස්ථාපිත කළා. ඒ හරහා ගොවියගෙන් මිලදී අරගෙන අපි අඩු මුදලට අපේ ආයතනයේ තමයි සතුස හරහා ලබලා දෙන්නේ. දිනූෂ දැන් එතනදී තව විශේෂ කාරණයක් ආව. අපි දැක්ක ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන කාරණය කුළුබඩු සංස්ථාව රට තුළ ස්ථාපිත කරලා තිබුණා. මේක තිබුණේ නැහැ එහෙම දෙයක්. නැවත කුළුබඩු සංස්ථාව ස්ථාපිත කරලා කුළුබඩු ටිකත් මිනිස්සුන්ට සහන මිලට ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. වගේම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාත් යම් සඳහනක් කළා දේශීය දුඹුරු සීනි ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරපු දේශීය දුඹුරු සීනි වෙළඳ පොළට අවිල්ලා තියෙනවා. දැන් මේකත් එක්ක තමයි සමීර මේ කතාබහ වැදගත් වෙන්නේ. කියන්නේ අපි තාම දුෂ්කර කාලයක මේ ගත කරන්නේ රටක් විදියට වගේම ලෝකයක් විදියට. අර ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යතුමා වැඩ කරන හොඳ තරුණ ඇමති කෙනෙක්. කුළුබඩු සංස්ථාව නැවත ස්ථාපිත කළා. නැවත පිහිටෙවුවා. නැවත පණ පිහිටෙවුවා කිව්වා. දැන් අපි අවුරුද්දක් විතර කහ නැතුව හොදි කෑවා. ඒ වුණාට දැන් අපේ කහ දේශීය කහ නිෂ්පාදනය ඇවිල්ලා තිනවා. තවම මිල පොඩ්ඩක් වැඩි. හැබැයි ඒක ඊළඟ කන්නේ වගේ වෙද්දි එහෙම නැත්නම් තව මාස දෙක තුනක් යද්දි හරියාවි වැඩේ. හැබැයි මේ දේශීය කහ පරිභෝජනය කරද්දී අපිට පේනවා මේකේ වෙනස, සුවඳ රසයේ තියෙන වෙනස. ඒ වගේම විකුණන් කන එක ලේසි සමීර. හැබැයි උපයන් කන එක අමාරුයි. උපයනකම් එහෙම නැත්නම් වවා ගන්නකම් ටික කාලයක් දුෂ්කරතා විඳින්න වෙනවා. ඒ නිසා මේ දුෂ්කරතා විඳගෙන උනත් උපයන් කන්න පුරුවන් ආර්ථිකයක් ගොඩනගෙන එක සතුටට කාරණයක්. ඒ ඉවසීම අපිට ලබා ගන්න ඕනේ. නැත්නම් අර කියනවනේ 1970 77 කාලේ තව පොඩ්ඩක් අපි විසුවනම් ඒ අර්ථ ක්‍රමයේදී අපි මීට වඩා කොන්ද කෙලින් තියාගෙන ලෝකෙ ඉස්සරහා ඉන්න තිබුණා කියලා. ඔව් ඒ ආර්ථික ක්‍රමයට අපිට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එදත් මේ වගේ ප්‍රශ්න තියෙන්නේ නැති නේද දිනෝෂ? පැහැදිලිවම ඒ නිසා නැවත වතාවක් ඉතිහාසයේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. පොල් තෙල් පිළිබඳව කතාවත් තවදුරටත් යනවා. හැබැයි වෙන පැත්තකට දැන් ගමන් කරමින් තියෙන්නේ නේද සමීර? දැන් ටිකක් වෙනස්ම කාරණයක් කරලියට එමින් තිබෙනවා. හැබැයි දිනමින පුවත්පත වාර්තා කර තිබෙන සිරස්තලයේ මේ විදිහටයි එන්නේ. විෂ පොල් තෙල් ප්‍රතිඅපනයනයට සූදානම්. රේගු අධ්‍යක්ෂ කියන කතාව වාර්තා කර තිබෙනවා දිනමින මුල් පිටුවේ. සුභාෂිනී සේනානායක ලියන වාර්තාවද දවසේ ඇෆ්ලටොක්සින් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල් තෙල් ගෙන්වන ලද ආයතන තුනෙන් එක් ආයතනයක තෙල් තොග තවත් දින කිහිපයක් ඇතුළත ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළා කියලා තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. මෙරටට පැමිණි තෙල් තොග ප්‍රමිති පරීක්ෂණයට යොමු කරන තුරු ඔවුන්ගේ ගුදම් වෙත යොමු කර තිබූ කටාන තෙල් සමාගමේ තෙල් තොග සම්බන්ධයෙන් රේගුව කළ විගණනයේදී එම තෙල් තොග සමාන වීම හේතුවෙන් ඒවා පළමුව ප්‍රතිඅපනයනය
සම්පායනය කිරීමට හැකි බවත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ දිනමින පුවත්පතේ. මේ විෂ පොල් තෙල් පිළිබඳව දැන් බොහෝ දෙනෙක් කතාබහට ලක් කරන මාතෘකාව බවට පත් වෙලා තිබෙනවා. ඉතින් පක්ෂ සහ විපක්ෂ මතත් කරලියට එමින් තිබෙනවා. ඒ අතරවාරයේ තමයි කියන්නේ දඹුල්ලේ පොල් තෙල් කන්ටේනරයට මුද්‍රා තබයි නියදි පරීක්ෂාවට නියෝග කියලාත් වාර්තා කර තිබෙනවා දිනමින පුවත්පතේ. තවත් සිරස්තලයක් හැටියට එහා සමානවම වාර්තා වෙනවා. ඒ වාර්තාවේ සඳහන් කරනවා මේ විදියට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස ගබඩාවක් තුළට කන්ටේනර් රථයකින් බාමින් සිටියේදී පෙරේදා රාත්‍රියේ සොයාගත් පොල් තෙල් තොගේ සහ කන්ටේනර් රථය මෙන්ම ගබඩාවට මුද්‍රා තබා තියෙනවා කියලා තමයි දිනුෂ සඳහන් කරන්නේ. පෙරේදා රාත්‍රියෙන් පොලිස් අත්අඩංගුවට ගත් මේ පොල් තෙල් කන්ටේනරය ඊයේ දහවල් දඹුල්ල වැඩබල මහේස්ත්‍රාත් නිලූකා විජේතිලක මහත්මිය වෙත ඉදිරිපත් කරා. එහි පොල් තෙල් සාම්පල ගෙන ITI ආයතනය වෙත යවා වාර්තාවක් ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත නියෝග කර තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මීට කලින් හම්බුණ පොල් තෙල් කන්ටේනර් දෙක තියාගෙන ඉඳලා පොලිසිය නැවත රේගුවට බාර දීම පිළිබඳවත් අපි දැක්කා මාරවිල මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කරන ආකාරය දිනුෂ. ඔව්. සමීර දැන් මේ පොල් තෙල් පිළිබඳව ඇතිවෙච්ච කතාබහත් එක්කම අපිට හොඳ අවස්ථාවක් හොඳ කවුලුවක් විවෘත වෙනවා මේකේ පිටිපස්සේ තියෙන සමහර දේවල් අපි රටක් විදියට තේරුම් ගන්න ඕන දේවල් වලට අවධානය යොමු කරන්න. එකක් තමයි ඇයි අපි දේශීය පොල් තෙල් නිෂ්පාදනය වර්ධනය කරන්න එහෙම නැත්නම් 1,80,000ක් මං හිතන්නේ මෙට්‍රික් ටොන් අවශ්‍යතාව තියෙනවා 45,000යි අපි නිෂ්පාදනය කරන්නේ. ඉතිරි අපි කොහොමද නිෂ්පාදනය කරන්නේ? ඒ වගේම දැන් මේත් එක්කම අර සමීර කිව්වා වගේ මේ අවුරුද්දට කැවුම් බදින්න තෙල් කෝ ඊට පස්සේ හාල් නෑ විස සහිත පොල් තෙල් තියෙන්නේ එහෙම කතාබහක් නිකන් ලැබුගින්නක් වගේ පැතිරෙන්න පටන් ගත්තා. දැන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා ගුදම්වල තිබිච්ච පොල් තෙල් ප්‍රමාණය ගණන් බැලුවහම අර පෞද්ගලික ගුදම්වල තිබිච්ච ප්‍රමාණය ගෙන්නපු ප්‍රමාණයක ටැලි වෙනවා කියලා සමාන වෙනවා කියලා. එහෙමනම් ඒ කියපු නම් කරපු ආයතනයේ පොල් තෙල් එළියට ගිහිල්ලා නෑ කියලා ඒ අනුව හිතන්න පුළුවන්. ඊළඟට රටේ තියෙන අනෙකුත් ස්ථානවල හම්බු නියදි 125ක් අරගෙන පරීක්ෂා කළා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. ඒ වයින්ුත් තහවුරු වෙච්ච කාරණාව තමයි ඒ පොල් තෙල් වලත් මේ ඇෆ්ලටොක්සින් විෂකාරකයන් නැහැ කියලා. ඒ නිසා කඩේ තියෙන පොල් තෙල් පිළිබඳව සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. ඔව් දැන් පෞගේ දිනවල කිව්වේ කැවුම් වියන්නත් එහෙම නැත්නම් කොකිස් බදින්නත් පොල් තෙල් නැති වෙයි කියලා තමයි ප්‍රචාරය යව්වේ. ඔව් අපිත් එහෙම පොඩි දෙගිඩියාවක තමයි මුලින් හිටියේ. හැබැයි ආණ්ඩුව මේ මොහොතේදී හෙලි කරන්න ඕනේ සියලු තොරතුරු හෙලි කළා. කවුද මේවා ගෙන්නුවේ? කොහෙද මේවා තියෙන්නේ? ඊට පස්සේ අහඹු නියදි පරීක්ෂා කළා. ඒ නිසා මේ පරීක්ෂාවත් එක්ක දැන් අපිට වෙළඳ පොලේ තියෙන පොල් තෙල් පිළිබඳ එහෙම ලොකු සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. හැංගුවනම් ඔන්න අපිට එහෙම සැකයක් ඇති වෙන්න තිබුණා. හැබැයි සමීර මේකේ කතාව මේකයි. දැන් මේ විස සහිත ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳ පොලේ තියෙන්නේ අද කීයක නෙවෙයි. හරිද? ඒ කියන්නේ විවෘතාර්ථකයේ ආවත් එක්කම අපි ලාභය ගැන විතරක් හිතපු නිසා ලංකාවට ගෙන්නන සැමන් වල කොයිතරම් ආසනික් තියෙනවද? ඒ විතරක් නෙවෙයි මදුරු දඟරවල කොයිතරම් විසකාරක තියෙනවද? ඔය කොළඹ මහරෝහලේ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහත්මයා එහෙම පෙන්නනවා මේ විස සහිත ආහාර ද්‍රව්‍ය කොයිතරම් වෙළඳ පොලේ තියෙනවද? ඒක මේ එක ආණ්ඩුවකට මේ මොහොතේ මේ අවුරුද්දක් ඇතුළත ගෙන්නපු දේවල් කියලා ගොඩනගන්න හදන ප්‍රවාදය නිසා ලොකු සමාජ කතිකාවතක් වැළකෙන්න ඉඩ තියෙනවා. අපි මේක අවස්ථාවක් කරගන්න ඕනේ සමීර. ඇත්තට මෙහෙම විසකාරක මොනවද තියෙන්නේ? අපි මේ වෙන එකක් මේ හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කරනවා. ලාභෙට කියලා ගන්නවා තොග ගණන් පාරිත විකුණන්න තියෙනවා. ඒවයි ප්‍රමිතිය. මෙන්න මේකට ක්‍රමවේදයක් අපි හදාගන්න අවස්ථාවක් කරගන්න කියලායි යෝජනා කර සිටින්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ටිකක් කතාබහ පිළිබඳව යද්දී discussion with the village goes to north today මුල්ම වතාවට ගම සමග පිළිසඳරක් වැඩසටහන උතුරු පළාතේ ක්‍රියාත්මක වෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩි චෛත්‍ය කල්ලු කියන ග්‍රාමයේදී වවුනියාව ඉඳලත් හැතැම්ම 10ක් 12ක් ඈත වෙඩි චෛත්‍ය කල්ලු කියන ගම්මානේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා ගම සමග පිළිසඳරක් වැඩසටහන. උතුරු පළාතේ පළවෙනි අවස්ථාවට තමයි ගම සමග පිළිසඳර තියෙන්නේ. රාජ්‍ය නායකයෙක් ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කන් දෙනවා සහ නිලධාරීන් ඉස්සරහම ඒ ප්‍රශ්න විසඳන්න යෝජනා කරනවා. ඔව් ජනුෂ 17 වෙනි වැඩසටහන තමයි ගම සමග පිළිසඳර වැඩසටහන ජනාධිපතිවරයා ගමට අරගෙන යන. ඉතින් උතුරු පළාතේ මිනිස්සුන්ටත් ජනාධිපතිවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රශ්න කතා කරන අවස්ථාව ලබා දීම පිළිබඳව අපි දැක්කා පහුගිය
පසුගිය දින කීපෙම වුන් සඳහන් කරනවා අපිට ලොකු අවස්ථාවක් මේක කියලා. සිංහල ගම්මාන 5කට විතර ජනාධිපතිතුමා යනවා වවුනියාවේ තියෙන ඒ ගම්මානවලත් ඉන්න මිනිස්සුන්ට එන්න කියලා ප්‍රශ්න විසඳන්න. දෙමළ සිංහල මේ හැමෝම ඉන්න ගම්මාන රැසකට තමයි මේ කතා බහ කරන්න යන්නේ. අපි ඒකෙන් පස්සේ දිනුෂ අපිට පුළුවන්කමක් ලැබෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. ඉන් පස්සේ අපි නැවතත් එන්න පුළුවන්. ජනාධිපතිතුමා ගමට යද්දී එක්සත් ජාතික පක්ෂ නායකතුමත් ගමට යන්න සූදානම්වත් වෙනවා. ජාතිවාදයේ වපුරන දෙමළ දේශපාලන නායකයන්ට යාපනයේ ඉන්න ඒගොල්ලන්ට ජිනීවා යන්න කියලා ජනාධිපතිතුමා යාපනයට යනවා. යාපනයේ මිනිස්සුන්ගේ එහෙම නැත්නම් උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. ඔව් ජනාධිපතිතුමා යාපනයේ උතුරට යද්දී දැන් එක්සත් ජාතික පක්ෂ නායකතුමා හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කල්පනා කරලා තියෙනවා ගමට යන්න. හැබැයි යන්නේ අවුරුද්දෙන් පස්සෙලු. අවුරුද්දෙන් පස්සේ යනවා කියලා කියන්නේ මේ විදිහට අකිත පෙරේරායි ලියන්නේ දිවයින පුවත්පතේ වාර්තා කර තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශාඛා සමිති අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යලි සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අනුව එම් පක්ෂයේ නීතිඥ සංගම්, වෘත්තීය වේදීන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, විද්වතුන්ගේ සමිතිය ඇතුළු සියලුම සංවිධාන යලි බලගැන්වීම සිදු කරනවා කියලා කියනවා. ඉදිරි මාස 6ක කාලයේදී පක්ෂයට සම්බන්ධ තරුණ හා කාන්තා සංවිධානද සම්පූර්ණයෙන්ම නවීකරණය කර වත්මන් යුගයට ගැලපෙන ලෙස ප්‍රතිසංවිධානය කිරීමටද නියමිතයි කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටපු අග්‍රාමාත්‍යවරයා දැන් වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකතුමා ඔහු ගමට යන කතාව තමයි මේ විදිහට වාර්තා කර තිබෙන්නේ. දිනුෂ දැන් ඒ කතාවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් කරන තවත් වැඩ පිළිබඳව සඳහන් කර තිබෙනවා. දිවයින ඇතුළු පිටුවක වාර්තා කරන්නේ මහා පරිමාණ කැලෑ පාලුවන්ට අද නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. එජාප පාලන සමයේ ලෝක උරුමයක් කළ සිංහ රාජ්‍ය අද දැවැන්ත තර්ජනයකට ලක් වෙලා කියලා තමයි එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන කාරණේ වාර්තා කර තිබෙන්නේ. දැන් චමින්ද සිල්වා තමයි මේ වාර්තාව ලියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු පත් කිරීමේදී අලුත් අයට මුල් තැන දෙන බවත් ඒ අනුව රටේ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය වන පරිදි ඒ සඳහා අලුත් අය සොයමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරා කියලා කියනවා. නව සංවිධායකවරුන් පත් කිරීම ලබන මැයි සහ ජුනි මාස පමණ වන විට ආරම්භ කරන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියේ වාර්තා කර තිබෙන්නේ. කැලෑ පාලුවන්ට අද නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ කියලා කතාවකුත් රනිල් වික්‍රමසිංහ මහතා මෙතන සඳහන් කරනවා. ඒ වගේම ආසන සංවිධායකවරු පත් කරනවා කියලාත් කියනවා. ඉතින් ආසන සංවිධායකවරු පත් කරන්න වෙනවා. ඉන්න ඔක්කොම සමගි ජන බලවේගයත් එක්ක ගිහිල්ලා ඉන්නවා. කීප දෙනෙක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් එක්කම දැන් මෙතන දිනුෂ අපිට මතකයි යලි පුබුදපු ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට වැසි වනාන්තර රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් කියනවා වනාන්තර රැක ගන්න ඕනේ කියලා. එතකොට 2002 එතුමාගේ පාලන කාලෙදී ලංකාවේ වැසි වනාන්තර ඇමරිකා එක්සත් ජනපදයට පවරා දීමේ කියන්නේ අපේ ණයවලට හිලව් වෙන්න එහෙම වැසි වනාන්තර පවරා දීමේ සැලසුමක් තිබුණා කියලා ඒ කාලේ පාලන කාලය පිළිබඳව ලියවිච්ච පතපොතවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමීර දැන් වනාන්තර ටික රැකගන්නේ කොහොමද රටම විකුණුණා නම් කියලා නැවත වතාවක් අපිට හිතෙනවා. දැන් කොළඹ වරාය ඉඳලා ත්‍රිකුණාමලය දක්වා ආර්ථික කොරිඩෝවක් MCC ගිවිසුම හරහා ගිවිසුම මගින් නිර්මාණය වෙන්න ඉඩ තිබුණා නම් කොහොමද ඒ හබරණ කැලෑවේ ඉන්න අලි ටික ඉතුරු වෙන්නේ? හබරණ කැලෑව කොහොමද ඉතිරි වෙන්නේ? අනිකුත් මේ මුතුරාජ වෙලා ඇතුළු මේ කොළඹින් පටන්ගෙන ත්‍රිකුණාමලය දක්වා වන්නා වූ ඒ කොරිඩෝවේ දෙපැත්තේ සහ කොරිඩෝව තුල පිහිටි වන සම්පත වන ජීවී සම්පත රැකගන්න තිබුණද ලැබෙනවද කියන ප්‍රශ්නේ තමයි අර එක පැත්තකට ඇඟිල්ල දික් කරද්දී ඇඟිලි තුනක් තමන්ගේ පැත්තට යොමු වෙන කාරණාව මතක් කරනවා. කොමුණත් නැකත් සීට්ටු බෙදා හැරීම පිළිබඳව අද අරුණපත් සමාවෙන අද ලංකාදීප පුවත්පත වාර්තා කරන ඩයන උදයංගනීගේ වාර්තාවක් නව අවුරුදු නැකත් චාරිත්‍ර ඇතුළත් නැකත් සීට්ටුවක් ජනතාව වෙත ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා ඇති අතර ඒ බෙදා හැරීමේ කටයුතු අද උදේ 7:57ට යෙදෙන සුබ මොහොතින් දිවයින පුරා ආරම්භ වෙනවා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයක් අනුව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. නැකත් සීට්ටුව. ඒ කියන්නේ අපේ සම්ප්‍රදායට නැවත වතාවක් අපි යන්න ඕනේ. නැකත් සීට්ටුව මුළු රටට දෙන්නේ එක විදියට එක මිටකට වැඩ කරන අධිෂ්ඨානය පෙරදරිව කියලා ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. ඔව් දිනුෂ දැන් අලුත් අවුරුද්ද පිළිබඳව වාර්තා වෙද්දී දිවයිනත් වාර්තා කර තිබෙනවා. අලුත් සහල් මංගල්‍ය හෙට කියලා තමයි කියන්නේ. මෙවර ජාතික අලුත් සහල් මංගල්‍ය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා කියලා කියනවා. ගොවීන් විසින් තම දහඩිය වගුරුවා ලබාගත් අස්වැන්නේ
අග්‍රභාගයේ බුදුන් වහන්සේට පූජා කිරීමේ උතුම් උත්සවයේ ලෙස සැලකෙන ජාතික අලුත් සහල් මංගල්‍යය මෙවර 54 වෙනි වරටත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභිය සිදු කරන මේ මහා මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ අප්‍රේල් මාස 3 සහ 4 යන දෙදින දිස්ත්‍රික් 25න්ම රැස් කරගත් සහල් එදින ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කරනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අලුත් සහල් මංගල්‍යය ඔන්න හෙට තියෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කියලා තමයි වාර්තා කරන්නේ දිවයින මුල් පිටුවේ. අලුත් සහල් මංගල්‍යයේදී සංස්කෘතිය හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම සංස්කෘතික උත්සව මගින් අනිකාගේ සංස්කෘතිය හඳුනා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. අනිකාගේ සංස්කෘතිය හඳුනාගත්තම අන්තවාදයට ඉඩක් නැහැ. හැබැයි අද ඩේලි මිරර් පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. ඒ වාර්තා කරන්නේ දර්ශන සංජීවගේ වාර්තාව අනුව suspected religious material found at international school in Wellawatta. සැකකටයුතු ආගමික අන්තවාදී ආගමික ඉගැන්වීම් සහිත මුද්‍රණ කිහිපයක් එම නැත්නම් පොත් වර්ග 15000ක් පමණ පිටපත් 15000ක් වැල්ලවත්තේ ජාත්‍යන්තර පාසලක ගබඩා වෙ තිබිලා හමු වෙලා තිබෙනවා. පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ තිබෙන ඉගැන්වීම් අන්තවාදය සඳහා මඟ පෙන්වනවා කියන කාරණාව මත තමයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඊළඟට අපි සූදානම් පාරිසරික අන්තවාදයකුත් දැන් ක්‍රියාත්මක වෙනවා. පාරිසරික අන්තවාදයට අපි එකඟ නැහැ. හැබැයි අපි පරිසරයට ආදරේ, පරිසරය රැක ගැනීමට අපි කොන්දේසි විරහිතව එකඟතාව පළ කරනවා. ඒ නිසා තමයි තෝරගන්න ඩේලි මිරර් පුවත්පතෙන් මේ පුවත වාර්තා කරන්නේ කුෂාන් ජයවර්ධනගේ වාර්තාව අනුව wild elephant subjected to gunshot injures in critical condition වාර්තා වන විදියට රඹෑව ප්‍රදේශයේ මිහින්තලේ රඹෑව ප්‍රදේශයේදී දැවැන්තෙක් හමු වෙනවා වෙඩි පහරවල් කිහිපයක් සහිතව මේ වෙඩි පහරවල් වලට වෙඩි පහර කෑමට ලක් වෙච්ච මේ සද්දන්තයා දැන් අසාධ්‍ය තත්ත්වයේ සිටින බවයි වාර්තා කර සිටින්නේ. ඔන්න වනජීවී බලධාරීන්ට අපි අවධානය යොමු කරන්න මේ පොතත් කියනවා රඹෑව ප්‍රදේශයේ සද්දන්තයාගේ ජීවිතය බේරගන්න අන්තිම මොහොතේ හරි කටයුතු කරන්න කියලා ආයාචනය අපි කරන්නේ. ඔව් දිනුෂ දිනවිනත් වාර්තා කර තිබෙනවා මේ කතාව රම්බෝ හොරව්පතානට ගෙන යාම අත්හිටුවයි කියලා සිරස්තලයකුත් එක්ක වාර්තා වෙනවා දින වින පුවත්පතේ. උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන රම්බෝ නමින් ප්‍රසිද්ධියටපත් වනාලියා හොරව්පතාන අලි සංරක්ෂණ ගාරයට රැගෙන යාමේ තීරණය తాවකාලිකව අත්හිටුවා තියෙනවලු. වනාලියා වෙනත් ස්ථානයේ රැගෙන යාමේදී ඇතිවිය හැකි ගැටලු පිළිබඳ සලකා බලා తాවකාලිකව අත්හිටුවා ඇති බව අමාත්‍ය විමලවීර දිසානායක මහතා කියන්නේ. දැනට වයස අවුරුදු 50ක් පමණ වන මෙම වනාලියා වනෝද්‍යාන මායිමේ විදුලියට ආසන්නයට පැමිණ මිනිසුන් විසින් දෙන ආහාර අනුභව කරන්නට පුරුදු වී සිටින අතර මේ අලියාගෙන් තර්ජන ඇතිවිය හැකි බව පවසමින් හොරව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට වනජීවී නිලධාරීන් තීරණය කරලා තිබිලා තියෙනවා. නමුත් දැන් මේ තීරණය යම් ආකාරයකට අත්හිටුවනවා කියලා තමයි දිනුෂ සඳහන් කරන්නේ. ඔව්. ඒකත් එක්ක මේ ඉස්සරහට ඔය සිද්ධියට අදාළවත් කාටුන් නැදේවි. දැනට ඇඳිලා තියෙන කාටුන් මොනවද කියලා අපි බලමු දැන්. සමීර අපි ඉක්මනින්ම කාලය ප්‍රයෝජන ගනිමු. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත තියෙනවා මගේ අතේ. සමීර පටන් ගන්නවා. අංජනගේ කාටුන් තියෙනවා මම පටන් ගන්න දිනුෂ. අංජනගේ කාටුන් වලින් අපි යමු. අංජන දිනබින පුවත්පතට මේ විදිහට තමයි අදින්නේ බලන්න පොඩ්ඩක්. දෙන්නෙක් කතා කරනවා. දැන් අපි අර කිව්වා දිනුෂ මේ කතාව ඔබ සඳහන් කළා. පසුගිය ආණ්ඩු කාලවලදීත් විස පොල් තෙල් ආනයනය කර තිබෙනවා කියලා දයාසිරි කියනවා කියලා තමයි කියන්නේ. පෙනේද සද්ද නැතුව ඉඳලා කියලා කියනවා. ඒ කාලේ සද්ද නැතුව ඉඳලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ විස පොල් තෙල් කලවම් කරන්න නීතිමය ඉඩකඩ ලැබුණු 2016 ගැසටුවකින් කියලා දැන් අනාවරණ වුණා. එතකොට ඊට පස්සේ අපි යන ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට දිනමින පුවත්පතයි ශ්‍රීකාන්ත මේ ශ්‍රී දූපත පොකට් කාටුනේ නිර්මාණය කරන්නේ. අරුන්දික කියනවා බං කසප්පු ඇල්ලුවම ජන ජීවිතය අඩාල වෙනවා කියලා. එතකොට සර් කසිප්පු බිව්වම ජන ජීවිතය අඩාල වෙන්නේ නැද්ද? ඔව් අපි යනවා ඊළඟට පංකජ රුවින්දගේ සරදම් කාටුනිය ලංකාදීප පුවත්පතට අඳින්නේ මෙන්න මේ විදිහට තමයි කතා කරන්නේ. බලන්න පොඩ්ඩක් දෙන්නෙක් ඉන්නවා. පිළිකාකාරක පොල්තෙල් ආවා. පරිප්පු ආවා. ප්‍රශ්නාර්ථයක් එක්ක තියෙනවා තව කියලා. මොනවයිද කියන ප්‍රශ්නාර්ථය තමයි තියෙන්නේ. කොයි වෙලේ හරි විදුලි පුටුවත් එයි කියලා තමයි කියන්නේ. ඒක තමයි. අපි කිව්වේ 77න් පස්සේ ඉඳලා ගත්තාම ආපු බොහෝ දේවල් වල මෙහෙම විසකාරක තමයි තිබුණේ. රසකාරක කියලාත් අපි විසකාරක තමයි පාවිච්චිට ගන්නෙ.
චිත්‍ර ඇඳපු රනිල් වික්‍රමසිංහ මහත්මයා කාටූනයකට ඇඳලා තියෙනවා 30 හේවා 20ගේ හිනාවැස්සදී ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ වන සංහාරයට එරෙහිව රනිල් චිත්‍රයක් අඳී ඒක තමයි පුවත. රනිල් වික්‍රමසිංහ මහත්තයා චිත්‍රයක් අඳිනකොට 30 හේවා 20 හිනාවැස්සෙත් එමෙමින් කියනවා ඕකට රිෂාඩ්ගේ මූණ ඇඳනන් තමයි හරියටම හරියන්නේ. ඔව් අපි යනවා ඊළඟට දිවයින ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එක දිනූෂ මෙන්න මේ විදිහට තමයි ගෙදර දෙන්නේ කතා කර කර ඉන්නේ මෙන්න මේ විදිහට කියන්නේ බලන්න පොඩ්ඩක් මීට පස්සේ මිලදී ගන්න පුළුවන් බෝතල් කළ පොල් තෙල් විතරයි කියලා ඇමති අරුන්දික කියන්නේ කියලා කියනවා. ඇමතිතුමා අවුරුද්දට කලින්ම ඇදගෙන නාන්න වගේ කියලා කියනවා. ඒතුමා තලංගම ජයසිංහ නිර්මාණය කරන ලංකාදීප පුවත්පතට රබන් නිර්මාණ ශිල්පීන් රබන්කාරයෝ කියලානේ කටවහරගෙන රබන්කාරයෝ දෙන්නෙක් වුණ හැල බලන්න 2025 තමයි මම ආයෙත් බලේ ගන්න ටප එතකොට අනිත් පැත්තෙන් එනවා 2015 දී කිව්වේ එකපාරයි නේද එන්නේ අනිත් පැත්තෙන් උත්තර දෙනවා මේ රබන් කියන විරුදු කියන කෙනා කෑවට පස් සෙනෙගොයියෝ කොයි කෑමෙත් රහ දැනෙන්නේ තන්නායජාය තීසෝකෝ කියලයි බුදු බනේ එන්නේ ටප කවුද මේ විරුදුකාරයෝ දෙන්න කියලා පේනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි එක පැත්තක ඉන්නේ 2025 තමයි මං ආයි බලය ගන්න කියන රබම් පදයට විරුදුවට තමයි ඒ කාටුනේ නිර්මාණය කරන්නේ තලංගම ජයසිංහ බෙම්පියා කාටුනේ තියෙනවා දිවයින පුවත්පතේ රුවන් තරස්වෙන් නිර්මාණය කරන්නේ විෂපොල් තෙල් ගෙන උදවිය උසාවියට බයත් නෑ කියලා කියනවා යක්කුන්ට බය නම් සෝහනේ ගෙවල් හදන්නේ නෑනේ ඔය යක්කු අපායට යන්න නැතුව අපායට යන්න බයත් නැතුව ඇති විෂ පොල් තෙල් ගෙන උදවිය උසාවියට යන්න බයත් නැතිලු ඔය යක්කු අපායට යන්න බය නැති නිසානේ ඔය ගෙනල්ලා තියෙන්නේ. ඔව් දිනුෂ අපිට කවියක් තියෙනවා ඕකයි තත්ත්වේ කවියට යන්නත් පුළුවන්කම තියෙනවා දැන් අපි යනවා දිවෙන පුවත්පතේ තියෙන ඕකයි තත්ත්වේ කවිය මෙන්න මේ විදිහට තමයි කියන්නේ අද දවසේදී අවුරුදු කන්න ලැබ දෙන්නට සැනසිල්ල 18 දෙනවා බන්දුලගේ බඩු මල්ල එහි තිබු දෙයට දක්වන්නට සැලකිල්ල ගෘහණියෝ උස්සගෙන ඉන්නවා දොරපොල්ල කියලා තමයි කියන්නේ. දැන් ගෘහණියෝ දොරපොල් උස්සගෙන ඉන්නවා කියලා කිව්වයින් පස්සේ ඕන නම් ගජමන් ඕනගේ ගිනිකසේ තෝරගත්තට කමක් නැහැ. අර සමීර අද වැඩසටහන පුරාම වගේ කිව්වා මාර්ගයට බහිනව නම් ප්‍රවේශම් වෙන්න එකක් තමයි කොවිඩ් අනතුර තියෙනවා ඊළඟට මහමග රියානුතුරු තියෙනවා මේ සියල්ල ගැන අවධානයෙන් ඉන්න ඕනේ 3 මාසයකට පොලිසිය 18ක් මරා දවසට 8-10 ගානේ ඉවර කරා නොසිතන මොහොතක දී ජීවිත ගන්න සොරා ඇතමාරයා මහමග සිය අසුන අරා එනිසා සමීර මහමග අසුන අරා ඉන්න නිසා මාරයා යන්නේන තැන්වල ප්‍රවේශමින් යන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම දිනුෂ අපි අවසන් කරමු මේ කවියෙන් අද දවසේදී ලංකාදීප පුවත්පතේ තලන් ලියන කවිය අනේද කියන්නේ මෙන්න මේ විදිහට තමයි කියන්නේ පළමුව පඬු කරඳ දාරලුවේ ගහය ටොන් ගණනක්ව ගිනිබත් කෙරුවේ කහය පොල් තෙල් වලත් පිළිකාකාරක වහය මේවා විපක්ෂයට නම් මී පැණි රහය පළමුව පඬු කරඳ දාරලුවේ ගහය ටොන් ගණනක්ව ගිනිබත් කෙරුවේ කහය පොල් තෙල් වලත් පිළිකාකාරක වහය මේවා විපක්ෂයට නම් මී පැණි රහය. අපි මේ කියපු දේවල් පත්තර වාර්තා කරන දේවල් ඔබ බුද්ධියෙන් විමසන්න කියලා ආරාධනා කරනවා. අද දවසේ පත්තර මේන්තුවට නැවතීමේ තිත තබනවා. නැවත හෙට දවසේ පත්තර මේන්තුවට ඔබට ආරාධනා තබමින් ඔබට නිරෝගිමත් සතියන්තයක් නිරෝගිමත් දවසක් සහ ආයුබෝවේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ.